අයිබෝන් දීපිට. අද මම කතා කරන එදා කතා කරපු පාඩම ඉතිරි ටික මම ඔයාලට කතා කරා සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍ය අගය පාවිච්චි කරලා මධ්‍යනේ ගණනය කරන විදිය. එතකොට මධ්‍ය පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක අපිට මධ්‍යනේ ගණනය කරන්න පුළුවන් මධ්‍ය අගය උදව් කරනවා. හැබැයි මධ්‍ය අගය උදව් කරගෙන මධ්‍යනේ ගණන කරන අද මම කියලා දෙනවා තවත් ක්‍රමයක්. මොකද සමහර වෙලාවට අපිට ලැබෙන සංඛ්‍යා ව්‍යාප්තිය වල මධ්‍ය අගය විශාල ආගයක් නම් ඒ වගේම සංඛ්‍යාතයක් විශාලයි නම් අපිට ඒක සුළු කර ගැනීමේ අපහසුතාව තියෙනවා. දැන් මේ බලන්න. දැන් අපි හිතමුකෝ 500,000 දැන් මේ වගේ පන්තියක දැන් 500,000 කියන පන්තියේ මධ්‍ය අගය එන්නේ කීයද? 1502කින් 1502කින් බෙදුවා 750. එතන මධ්‍ය අගය එන්නේ 750. දැන් මේකේ සංඛ්‍යාතයක් තිබුණොත් ලොකු ගාන. එතකොට මේක ගුණ කරන්න ගියාම අපහසු වෙනවා. ඒ නිසා විශාල සංඛ්‍යා මේ අය ගණන් දැක්වෙනකොට මධ්‍යනේ ගණනය කරන්න පුළුවන් තවත් පහසු ක්‍රමයක් කියලා දෙන්න මම මේ ලැහැත්ති. දැන් ඔබ බලන්න මේ සංඛ්‍යා ටික දිහා. 25 1 2 3 4 5 6 7 8 9 10. අපි දුන්නු මේ පන්තියක ළමයි 10 දෙනෙක් ගත්ත ලකුණු කියලා. මාක් කර විශේෂ. මොකද්ද තියෙන විශේෂ ලක්ෂණ? ඒ ඔක්කොම අරන් තියෙන 25 ගන්න. ඔයගලන්ට කාටද පුළුවන් කිසිම මහන්සියක් නැතුව මේ ලකුණු ටිකේ මැදේනේ කියන්නේ. මේ ලකුණු ටිකේ මැදේනේ. මේ ටික එකතු කරලා 10න් බෙදපු ගන්න. මේ ටික එකතු කරලා 10න් බෙදාමත් එන්නේ කීයද? 25. දැන් මැදේනේ 25. ආය ගණන ඔක්කොම 25 නම් මැදේනේ වෙන්නේ මැදේනේ වෙන්නේ 25. එකතු කරලා නම් බෙදලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ගණන් ටික දිහා බලන්න. 20 මේ අය ගණන් ටිකේ එතන 1 2 3 4 5 6 7 8 9 10 11ක් තියෙනවා. අපි ඔන්න ඒකේ 10ක් කරන එක මතක දාන්න. දැන් මේ අය ගණන් ටිකේ මැදේනේ කියවේද? මේ අය ගණන් ටිකේ මැදේනේ අපිට අර විදිහට කියන්න බෑනේ එකපාරට බලපුවම 25 කියලා. ඇයි මේකේ තියෙන්නේ එක එක ගණන්. හැබැයි අපිත් මම දැන් මේ ඔක්කොම සංඛ්‍යා 25 පාවිච්චි කරලා ලියනවා. මොන බලන්න. 25 පාවිච්චි කරලා ලියන්නේ නැහැ. 20 ලියනවා 25 ඍණ 5. ඔබ පිළිගන්නවා. 25 ඍණ 5. 21 ලියනවා 25 ඍණ 4. 25 ඍණ 4 කියන්නේ 21නේ. 22 ලියන්න පුළුවන් මට 25 ඍණ 3. 25 ඍණ 3 කියන්නේ 23 ලියන්න පුළුවන් මට 25 ඍණ 2. දවල් 25. 24 25 ඍණ 1. ඊළඟට 25 කොහොමද 25මනේ? එතකොට 26 25 ධන 1. 27 25 ධන 2. 28 25 ධන 3. 29 25 ධන 4. ඔන්න බලන්න මම මේ ලකුණු ටික 25 කියන ඉලක්කම පාවිච්චි කරලා ලියනවා. දැන් ඔබ ඒක පිළිගන්නවා. 20 කියන්නේ 25 ඍණ 5. 21 කියන්නේ 25 ඍණ 4. 22 කියන්නේ 25 ඍණ 3. හරි. දැන් අපිට ඕනේ මේ ගණන් ටිකේ මැදේනේ. මේ ගණන් ටිකේ මැදේනේ අපිට එන්න නම් මේ ටික එකතු කරලා 1 2 3 4 5 6 7 8 9 10 බෙදන්න. දැන් මම මේ ටිකේ මැදේනේ මේක පාවිච්චි කරලා හොයනවා. දැන් මේ සංඛ්‍යා ටික ඔක්කොම 25. එතකොට දැන් මම මේ මොකද්ද කරේ?
අර දීලා තියෙන අය ගණන් සියල්ලම මේ 25 පාවිච්චි කරලා ලිව්වා. මෙන්න මේ 25 පාවිච්චි කරලා තමයි මම ලිව්වේ. එතකොට මේ ඔක්කොම ලියලා තියෙන 25 පාවිච්චි කරලා. 25 ඉන්න පහ 25 ඉන්න 4 25. මේ තියෙන්නේ 25ට තියෙන දුර. 20 තියෙන්නේ 25ට වඩා පහක් පිටිපස්සෙන්. ඒක තමයි මේ ඍණ පහ. 27 එක තියෙන්නේ 25ට වඩා 4ක් පිටිපස්සෙන්. එකයි ඍණ 4. 22 කියන්නේ 25ට වඩා 3ක් පිටිපස්සෙන්. ඒ වගේම 26 කියන්නේ 25ට වඩා එකක් පිටිපස්ස ඉදිරියෙන්. 27 කියන්නේ දෙකක් ඉදිරියෙන්. එතකොට 25ට සම්බන්ධ කරලා මම මේ ලියලා තියෙනවා. දැන් ඔබ කියන්න මෙන්න මේ 25 සංඛ්‍යා ටිකේ මැදේනේ කියන්නේ. ඒ ටිකේ ඔබ දන්නවා මැදේනේ 25මයි කියලා. අයි අපි දැන් ඉස්සෙල්ලා බැලුවේ මේ ටිකේ මැදේනේ 25. මේ ටිකේ මැදේනේ 25. ඊළඟට මේ ටිකේ මැදේනේ. දැන් මේ ටිකේ මැදේනේ අපි හොයමු. මේ තියෙන ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1. මේ ටික එක්කව කරන්න. එතකොට එන්නේ කීයද? ඍණ 9යි 5 තරේ 9යි 9 3යි 12යි 14ක 15 ඍණ 15ක් එනවා. මේ ටික එකතු කරන බලන්න. 2 1 3යි 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 6 තරේ 10ක් එනවා. ඒක ධන 10යි. අන්තිමට මේ දෙක එක්කව ගලහම කීයද? ඍණ 10යි ධන 5 කියන්නේ ඍණ 5. දැන් මේ ලියලා තියෙන්නේ මගේ මේ මුල් සංඛ්‍යා ටික 25 ඉඳලා කොයිතරම් දුරින් පිහිටලා තියෙනවද කියන එක තමයි මේ ටික කියන්නේ. ඒකට අපි කියනකොට අපගමනය. මොකද්ද? අපගමනය. අපගමන සංකේතයේ සිම්පල් D. 25 ඉඳලා ඍණ 5ක් පිටිපස්ස වෙන්නේ. අපගමනයේ ඍණ 5යි. 25 ඉඳලා 4ක් පිටිපස්සෙන් අපගමනයේ ඍණ 4. 25ට වඩා එකක් ඉදිරියෙන් අපගමනයේ ධන 1. එතකොට මේ තියෙන්නේ අපගමන. එතකොට මේ තියෙන්නේ අපගමන වල එකතුව. අපගමන වල එකතුව කීයද? ඍණ 5යි. මේ ටිකේ එකතුව ඍණ 15යි, මේ ටිකේ එකතුව ධන 10යි. අන්තිමේ ඔක්කොගෙම එකතු වෙන්නේ එතකොට ඍණ 5. දැන් බලන්න අපි අපගමන වල මැදේනේ හොයමු. අපගමන වල මැදේනේ බලන්න දැන් මේකේ අපගමනයේ අපි දැම්මේ නැහැ එතන අපගමනයේ බිඳුවනේ 25ම අපගමන කීයක් තියෙනවද කියලා බලන්න 1 2 3 4 5 6 7 8 9 10 අපගමන 10ක් තියෙනවා. එහෙනම් අපගමන වල මැදේනේ බලන්න ඍණ 5 බෙදන්න ඕනේ 10යි. එතකොට කීයද? ඔව් ඍණ 0.5යි. ඒ විල අපගමන වල මැදේනේ. එතකොට මේ 25 මොකක්ද? අපි 25 තමයි මේ සංඛ්‍යාවල 25 මැදේනය වෙයි කියලා උපකල්පනය කරේ. අපි ඉන්නේ මේකට කියනවා උපකල්පිත මැදේ. මොකද ඕගොල්ලෝ මේ මම මේ කොටු කරේ මේ ටිකේ මැදේනේ 25 වෙනවා නම් 25 වෙන්න නම් මේ සංඛ්‍යා ටික මේ විදිහට පිළිටන්න ඕනේ. ඒ කියන්නේ මේකට කියන්නේ අපි උපකල්පිත මැදේනේ. උපකල්පිත මැදේනේ. ඒකට පුතේ උපකල්පිත මැදේනේ ලෙස සැලකලා තියෙනවා 25. අපගමන වල මැදේනේ ඍණ 0.5. දැන් මේ අය ගණන් ටිකේ සැබෑ මැදේනේ මම වෙනම ගණනය කරන්න. සැබෑ මැදේනේ ගණනය කරන්න මේ ටික එකව කරන්න එපා. 2 1 3යි 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 4යි 10යි 10යි 5යි 15යි 15යි 21යි 7යි 28යි 2යි 30යි 36යි 4යි 40යි 45යි 45න් පාදම් 4යි 4යි 2යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි 24යි බලන්න 245ද කියලා ආයි බලමු අපි 9යි 8යි 17යි 17යි 3යි 24යි 30යි 39යි 42යි 44යි 45යි 7 6 8 10 12 13 14 15 20 22 එතකොට පුතේ අපිට සැබෑ මැදේනේ ලැබෙනවා. මේක සැබෑ මැදේනේ. සැබෑ මැදේනේ
සැබෑ මධ්‍යනේ නම් 245 බෙදන්න ඕනේ කීයෙන්ද? 1 2 3 4 5 6 7 8 9 245 10න් බෙදුවා. 245 10න් බෙදුවාම කීයද? 24.5යි. 24.5යි. දැන් ඔය උත්තරේ ගන්න බලන්න බැරිද කියන්නේ මේ දෙකේ? උපකල්පිත මධ්‍යනේ 25යි. ඒකට අපගමනවල මධ්‍යනේ එකතු කළාම කීයද එන්නේ? අපගමනවල මධ්‍යනේ -0.5යි. දැන් 25ට -0.5ක් එකතු කළාම කීයද? ඒත් එන්නේ 24.5. ආන දැන් අපිට සැබෑ මධ්‍යනේ ගණනය කරන්න පුළුවන් තව ක්‍රමයක් ආවා. කොහොමද? සැබෑ මධ්‍යනේ ලැබෙනවා අය ගණන් වලින් කිසියම් සංඛ්‍යාවක් මධ්‍යනේ කියලා උපකල්පනය කරලා ඒ මධ්‍යනේ කියලා උපකල්පනය කරපු සංඛ්‍යාවේ ඉඳලා ඉතිරි සංඛ්‍යා කොපමණ දුරින්ද පිටලා තියෙන්නේ කියලා ලියන්න. අපගමන ලියන්න ඕනේ. ඊළඟට අපගමන වල මධ්‍යනේ ගණනය කරන්න. අපගමන වල මධ්‍යනේ ගණනය කරලා උපකල්පිත මධ්‍යනයට එකතු කළාම සැබෑ මධ්‍යනේ ලැබෙනවා. එතකොට අපි දැන් බලමු සංඛ්‍යා ව්‍යාප්තියක මේ උපකල්පිත මධ්‍යනය පාවිච්චි කරලා අපගමනය හොයන්නේ කොහොමද? මේ බලමු. දැන් අපිට දීලා තියෙනවා මෙහෙම සංඛ්‍යා ව්‍යාප්තිය. බලන්න. අපි හිතමු පන්ති ප්‍රාන්තරය 10 20 20 30 40 40 50 50 60 කියන එක. ඒ තමයි පන්ති ප්‍රාන්තරය. එතකොට අපි දැන් පාවිච්චි කරන්නේ උපකල්පිත මධ්‍යනේ පාවිච්චි. එතකොට අපි ඊළඟට පන්ති ප්‍රාන්තරය ඊළඟ මධ්‍ය අගය. මධ්‍ය අගය 10යි 20යි පන්ති මධ්‍ය අගය කීයද? අපි දැන් අය ගණන විදිහට සැලකන්නේ එතකොට මධ්‍ය අගයනේ එක් සංකේතයේ x. එතකොට 30යි මේකේ මධ්‍ය අගය 15යි. 50 25. ඊළඟට 70යි කියන්නේ 35. ඊළඟට 40යි 50යි කියන්නේ 90යි 45. මෙතන ඉන්නේ 55. ඒ තමයි මධ්‍ය අගය. දැන් මම කියා දෙන්න හදන්නේ උපකල්පිත මධ්‍යනය පාවිච්චි කරලා අපගමන ලියලා අපගමන වලින් මධ්‍යනේ ගන්න එක. එතකොට දැන් මධ්‍ය අගය ඇතුළේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය අපි කියමුකෝ මේ පන්ති සංඛ්‍යාතය 6යි, මේ පන්ති සංඛ්‍යාතය 8යි, මේ සංඛ්‍යාතය 12යි, මේක සංඛ්‍යාතය 10යි, මේක සංඛ්‍යාතය 4යි කිය. දැන් කීයද ඔක්කොම? 8යි 14යි, 10යි 24යි 26යි, 10යි 34යි 40යි නේද? 10යි 20යි 22යි 4යි 26යි, 4යි 40යි 22යි 4යි 26යි 4යි 30යි 34යි 40යි. අය ගණන් 40ක් තියෙනවා. දැන් මධ්‍ය අගය ලියලා තියෙනවා. අපි දැන් උපකල්පිත මධ්‍යනයක් පාවිච්චි කරලා අපගමන ලියනවා. එතකොට දැන් මධ්‍ය අගයෙන් අපි හිතමු මේ තියෙන සංඛ්‍යා ව්‍යාප්තිය අපි සාමාන්‍යයෙන් මධ්‍ය අගය අපි මේ උපකල්පිත මධ්‍යන සඳහා තෝරාගන්නේ පුතේ වැඩි සංඛ්‍යාතයක් තියෙන පන්තියේ මැද අගය. ඒකට හේතුව තමයි මධ්‍යනයට වඩා ලං වෙන්නේ වැඩි සංඛ්‍යාතයක් තියෙන පන්තියේ මැද අගය. අපිට මධ්‍යනේ ලැබෙන්නේ මීට කිට්ටු වෙලා. ඒ නිසා අපි උපකල්පිත මධ්‍යනය තෝරාගන්න කියලා කිව්ව සමහර විට කියනවා මාත පන්තියේ මැද අගය උපකල්පිත මධ්‍යන ලෙස ගන්න කියලා. එහෙම නොකියුවොත් ඔබ ඒක ගන්න ඕනේ. මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩි පන්තිය. සංඛ්‍යාතයේ වැඩි පන්තිය මධ්‍ය අගය තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා පාවිච්චි කරලා දැන් මධ්‍යන හොයන්න ගන්න. දැන් මෙයා ඉඳලා මේවා කොච්චර දුරින්ද පිටලා තියෙන්නේ. දැන් අපි 10යි 20යි කියන පන්තියේ අය ගණන විදිහ සලකන්නේ 15නේ.
15 ඒවා 6ක් තියෙනවා. මේකේ අය ගණන විදිය සලකන්නේ 25. ඒතකොට 25 ඒවා 8ක් තියෙනවා. මේකේ තියෙනවා අය ගණන 35 ඒවා 12. එතකොට දැන් අර මං ඉස්සෙල්ලා තනි අය ගානේ අපගමන බැලුවා වගේ මේකේ අපගමන කීයද කියලා බලන ඒ වගේ 6ක් බලන්න. දැන් උපකල්පිත මැදයේනේ 35නේ. මෙතන තියෙන්නේ 15. මෙතන නම් මෙතන කොච්චර දුරයිද? ඔව්. ඒ කියන්නේ අපගමනයේ මේ පළවෙනි 15 අපගමනය. අපගමනයේ ලියමු. ඒ කියන්නේ 35ට කොච්චර පිටිපස්සෙන්ද 15 තියෙන්නේ. එමනේ අපි අර ඉස්සෙල්ලා බැලුවේ. 35ට කීයක්ද 20ක් පිටිපස්ස. එහෙනම් මේකෙන් අපගමනය ඍණ 20යි. ඒ වගේ ඒවා 6ක් තියෙනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ අපගමනය ඍණ 20 ඍණ 20 6ක් තියෙන සංඛ්‍යාතේ එක තනි සංඛ්‍යාවක් නෙමෙයිනේ. ඒ වගේ 6ක් තියෙනවා. ඊළඟට 35 ඉඳලා 25ට අපගමනය පිටිපස්සට ඍණ 10යි. ඒ වගේව තියෙන 8ක්. ඊළඟට මේකේ අපගමනය ඒකමනේ 35ම මේකේ අපගමනය බිඳුවයි. ඒ වගේව 12ක් තියෙනවා. ඊළඟ 45 කියන්නේ 35ට වඩා 5ක් ඉස්සරහ. ඒ කියන්නේ ධන 5. එතකොට ඒ වගේ ඒව 10ක් තියෙනවා. ඊළඟට 55 කියන්නේ 35 ඉඳලා කීයක් ඉස්සරහින්ද? ඔව් 35යි මේක 35 45. ඒ කියන්නේ අපගමනය 5 නෙමෙයි කීයද? 35 ඉඳලා 10ක්. මේකට ධන 10ක් මේකට ධන 20ක්. එතකොට දැන් ආයෙ නැවතත් බැලුවොත් 15 තියෙන්නේ 35ට වඩා 20ක් පිටිපස්සෙන්. මේකෙන්ද ඍණ 20යි. 25 තියෙන්නේ 35ට වඩා 10ක් පිටිපස්සෙන්. ඒකෙන්ද ඍණ 10යි අපගමනය. 45 තියෙන්නේ 35ට වඩා 10ක් ඉදිරියෙන්. ඒකෙන්ද ධන 10යි. 55 තියෙන්නේ 35ට වඩා 20ක් ඉදිරියෙන්. ඒකෙන්ද ධන 20යි. මේ තියෙන්නේ මේ සංඛ්‍යා ටික 35ට සාපේක්ෂව අපගමන ලියලා. දැන් 15 ඒවා 6ක් තියෙනවානේ. එහෙනම් අපගමන වෙන්න ඕනේ 20 ඍණ 20 ඒවා 6ක්. එතකොට අපි ඊළඟට කරන වැඩේ තමයි පුතේ මේ දෙක ගුණ කරලා ගන්න ඕනේ අපගමන වල මුළු සංඛ්‍යා ටිකේ එකතුව ගන්න. දැන් මෙතන තියෙනවානේ සංඛ්‍යාතේ 40ක් කිව්වනේ. 14යි 24යි 26යි 34 40. එතකොට මේ 40ම අපගමන වල එකතු ගන්න එපා. එතකොට මේ ටික විතරක් එක්කව කරලා බෑනේ. මේ දෙන්න ಗುಣ වෙන්න ඕනේ. කවුද? FD. අපි තව තීරුවක් මේකට හදන්න ඕනේ FD කියලා. එතන ඍණ 20 6ක් ඍණ 120යිනේ. ඍණ 10 8ක් ඍණ 80යි. 12 බිඳුවයි. ධන 10 10ක් ධන 100යි. 4 20ක් ධන 80යි. ඔන්න දැන් මේ ටික එකතු කරාම තමයි අපගමන වල එකතු වෙන්නේ. කීයද? මේ ටික එකතු කළාම ඉස්සලාම ඍණ බිඳුවයි 8යි 2යි 10යි 1යි 1යි 2යි ඍණ 200යි. මේ ටික ධන 180යි. අන්තිමට ඒ දෙන්න එකතු කළාම ඉන්නේ කීයද? ඍණ 20යි. බලන්න. දැන් අපගමන වල එකතුව ඍණ 20. අපගමන වල මධ්‍යනේ ගන්න කරන්න බොහොම ලේසියි. එතකොට මම ඉස්සෙල්ලා මොකද කිව්වේ සැබෑ මධ්‍යනේ? සැබෑ මධ්‍යනේ සමානයි උපකල්පිත මධ්‍යනේ. උපකල්පිත මධ්‍යනේ එකතු කිරීම අපගමන වල මධ්‍යනේ. අපගමන වල මධ්‍යනේ. දැන් අපි බලමු උපකල්පිත මධ්‍යනේ ඉන්නේ 35යි. අපගමන වල මධ්‍යනේ හොයන්න ඕනේ. අපගමන වල එකතුව ඍණ 20යි. ඒ ඍණ 20 බෙදෙන්න ඕනේ කීයෙන්ද? අපගමන සංඛ්‍යාව. අප ඔක්කොම කීයක් තියෙනවද? 40. එතකොට 20 40න් බෙදුවම කීයද පුතේ? 0.5යි. ඍණ 0.5යි. එතකොට 35ට එකතු වෙන්න ඕනේ ඍණ 0.5යි. අවසානයේ උත්තරය මොකද්ද? ඔව් 34.5යි සැබෑ මධ්‍ය. දැක්කද? මේක කිට්ටුවේ. මේක කිට්ටුව. දැන් අපි තව එක ගානක් හදමු. උපකල්පිත මධ්‍යනේ ඇසුරෙන් අපගමනය සොයන. හරි.
මේ වගේම එකක්. අපි බලමු 0.10 10 20 අපි 20 30 30 40 50 සංඛ්‍යාතය අපි කියමු මේකේ 8යි මේකේ 12යි මේකේ 20යි මේකේ 10යි දැන් 30යි 40යි 42යි 50යි මේකේ දාමු 10ක් එතකොට 60යි 12යි 8යි 20යි 40යි 50 60යි සංඛ්‍යාතේ 60ක් තියෙනවා. ඔය තොරතුරු දෙක අපිට දීලා තියෙනවා. දැන් අපි මධ්‍ය අගය ගණනය කරමු. ඔබට අපි දැන් බලමු මේ සංඛ්‍යා ව්‍යාප්තියේ දැන් පන්ති පරාන්තරයේ දීලා තියෙනවා සංඛ්‍යාතේ දීලා තියෙනවා. ඕගොල්ලෝ මධ්‍ය අගය සම්පූර්ණ කරන්න ඕනේ අපගමනය සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට FD දෙන්නගේ ගුණිතය අපගමනය සංඛ්‍යාතය. දැන් මධ්‍ය අගය 0.10 මධ්‍ය අගය 5යි නේ දෙකට බෙද එකතු කළා දෙක. මේක 30යි ඒ කියන්නේ 15යි. හරි? ඊළඟ 20යි 50යි කියන්නේ 25යි. 40යි 70යි කියන්නේ 35යි. 40යි 50යි 90යි. එතකොට 45යි. එතකොට දැන් සුදුසු දැන් මේකේ සංඛ්‍යාතයෙන් බැලුවාම සංඛ්‍යාතේ වැඩි 20නේ. එමනම් 20 මධ්‍ය අගය අපි උපකල්පිත මධ්‍යනේ විදියට ගමු. දැන් ඔබ හිතනවද මේ කුමන සංඛ්‍යාවක් උපකල්පිත මධ්‍යනේ විදියට සැලකලා ගත්තත් සැබෑ මධ්‍යනේ වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඕනනම් ඔබ කැමති සංඛ්‍යාවක් උපකල්පිත මධ්‍යනේ විදියට ලකුණු කරගෙන එතන ඉඳලා තියෙන දුර පිටිපස්සට තියෙන දුර ඍණ ලෙසත් ඉදිරියට තියෙන දුර ධන ලෙසත් අපගමන ලියලා ඒ දෙකේ ගුණිතය ගන්න ගුණිතය අරන් සුළු කරන් එතකොට ඔබට ලැබෙනවා සැබෑ මධ්‍යය. සාමාන්‍යයෙන් උපකල්පිත මධ්‍යනේ ලෙස ගන්න අපි වැඩි සංඛ්‍යාතයේ තියෙන මාත පන්තිය. මාත පන්තියේ මැද අගය මාත පන්තියේ මැද අගය නෙමේ 25. මේක. එතකොට අපගමනය 25 ඉඳන් 5ක් කියන්නේ පිටිපස්සට අපගමනය 20යි ඍණ 20යි. ඒතර මේක 15ක් පිටිපස්සට ඒ කියන්නේ ඍණ 10යි. මේක අපගමනයක් නෑ ඒකෙමයි. මේ පැත්ත 25යි 10යි කියන්නේ ධන 10යි. ඊළඟට මේක ධන 25යි 20යි. 45. දැන් ඍණ 20 8ක් ඕනේ. මේ සංඛ්‍යාතේ 8ක් තියෙනවනේ. එතකොට මේ කියන්නේ අපගමන ඍණ 20 8ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 160යි. ඊළඟට ඍණ 10 12ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 120යි. බිංදුවේ 20ක බිංදුවමයි 10 වරක් 10 100යි ඒ ධන මේ 20 වරක් 10 200යි. ඒ ටික තමයි. දැන් මේ දෙක එකතු කළා මේ ටික එකතු කළා නේ. මේ ටික එකතු කරන්නේ 6 2 8යි 280යි ඒක ඍණ මේ ටික එකතු කළාම එන්නේ 300යි ධන. දැන් අවසානයේට මේ දෙකේ එකතු වෙන්නේ කීයද? ධන 20යි. ධන 20යි. දැන් එතකොට සැබෑ මධ්‍යනය ඔය අද අපි විශ්ලේෂණය උපකල්පිත මධ්‍යනය එකට එකතු කරන්න ඕනේ අපගමනවල මධ්‍යනය. එතකොට පුතේ දැන් උපකල්පිත මධ්‍යනේ 25 ඒකට එකතු කරන්න ඕනේ අපගමනවල එකතුව නෙමේ 20. අපගමනවල එකතුව 20 ඒක බෙදන්න ඕනේ කීයෙන්ද? සංඛ්‍යාත 60න්. මේක ධන 20 60න් බෙදන්න. ඒ කියන්නේ බිංදුවට බිංදුව 6න් 2 ඒ කියන්නේ 3න් 1යි. 3න් 1යි කියන්නේ 1 3න් බෙදුවාම එන්නේ කීයද? 0.3යි 3යි. අපි දශමික ස්ථානයක් ගමු 0.3යි 3යි. ඒ කියන්නේ සැබෑ මධ්‍යනේ
25ට එකතු වෙන්න ඕනේ 0.3යි. මොකක්ද එතකොට උත්තරේ 25.3යි සැබෑම. දැන් දැක්කද මම කිව්වා උපකල්පිත මධ්‍යයනයේ විදිහට මාත පන්තියේ මැද අගය ගත්තම සැබෑ මධ්‍යයනයේ ඊට ආසන්නයි නේ. සැබෑ මධ්‍යයනයේ ඊට වඩා තව 0.3යි වැඩි. 25ට වඩා තව 0.3යි. ඒක නිසා ඔබට සුළු කිරීම පහසුයි. ඒ නිසා උපකල්පිත මධ්‍යයනයේ විදිහට කියලා නැත්තම් හැම වෙලාවෙම මාත පන්තියේ මධ්‍ය අගය තෝරගන්න. දැන් ඔය අපි මධ්‍යයනේ ගණනය කරන ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් ඊයේ මම කලින් වීඩියෝවේ ඔබට කියලා දුන්නා. මධ්‍ය අගය පාවිච්චි කරලා මධ්‍ය අගයයි සංඛ්‍යාතයයි දෙක ගුණ කරලා FD තීරු මේ FX තීරුව හදලා මේ දෙන්න ගුණ කරා. කවුද ගුණ කරේ? මධ්‍ය අගය x සංඛ්‍යාතය. එතකොට මේ දෙන්න ගුණ කරලා අපි මේ එකතුව අයගණන් සංඛ්‍යාවෙන් බෙදලා මධ්‍යයනේ ගණනය කරා. ඒක ක්‍රමයක්. එතකොට උපකල්පිත මධ්‍යයනයක් පාවිච්චි කරලා අපගමනය හොයලා සැබෑ මධ්‍යයනේ ගණනය කරනවා නම් ඔයාට හදන්න වෙනවා තීරු 1යි 2යි 3යි 4යි 5යි තීරු 5 වගුවක්. හරි? එතකොට තීරු 5ක වගුවක් හදන්න වෙනවා. ඔය ක්‍රම දෙකෙන් උපකල්පිත මධ්‍යයනේ පාවිච්චි කරලා අපගමනය මගින් සැබෑ මධ්‍යයනේ ගණනය කරන්න කියලා තියෙනවා නම් මේ ක්‍රමයටම හදන්නට ඕනේ. එහෙම නැත්නම් පුතේ ඔබට පුළුවන් මධ්‍ය අගයේ විතරක් පාවිච්චි කරලා මම අර කලින් වීඩියෝ එකේ කියා දුන්න විදිහට මධ්‍යයනේ ගණනය කරන්න. මේකේ 26.2 අභ්‍යාසය 26.3 අභ්‍යාසය ඔබට දැන් කරන්න පුළුවන්. ඒකට මධ්‍යයනේ ගණනය කිරීම මම ඔය සම්පූර්ණ කළා. ඒ අභ්‍යාස දෙක කරන්න. අභ්‍යාස දෙක කරලා අපි ඊළඟ පාඩමට යමු ඊළඟ වීඩියෝවේ. තේරුණා?